ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල සුනීත්‍රා මහාදේවී තේරවාද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී දර්ශනපති පූජනීය පුස්සැල්ලයායේ චන්දිම ස්වාමීන්ද්‍රණන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්ව කොළඹ 5 විජය කුමාරතුංග මාවත අංක 185 නිවසේ පදිංචි රුවන් ප්‍රනාන්දු සහ ගීතා ප්‍රනාන්දු දෙපළ, කොළඹ 10 මාලිගාවත්ත පාර අංක 59 නිවසේ එච්.එම්. අශානී දිල්රුක්ෂිකා සිල්වා මහත්මිය. අද ධර්මානුශාසනාව කර්මය සහ කර්ම විපාකය පිළිබඳවයි. පින්නතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්නේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. චත්තාරි ඉමානි භික්ඛවේ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චි කତ୍වා පවේදේති. සාදු සාදු සාදු. සද්ධාකාමී ගුණවන්ත පින්වත්නි, ඔබ හැමදෙනාම මෙතෙන් සිට මේ උතුම් වූ සදහම් දේශනාව ශ්‍රවණය කරන අවස්ථාව දායකත්වය උසලන්නට යෙදුන පින්නතුන්ගේ අරමුණු පිළිබඳව සිහිපත් කරමින් ඒ පින්පෙත් අනුමෝදන් කිරීම, එවැගේම ආශිර්වාදයන් සිද්ධ කිරීම දේශනාව අවසානයේ සිද්ධ කරගන්නට අරමුණු කරනවා. පින්වත්නි, මේ ලෝකයට බුදු කෙනෙක් පහළවන්නේ කුමකටද? නහි සීලවතං හේතු uppajjanti තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන පකාසිතා කියන විදිහට මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන්නේ මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය. විශ්වයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ අපි ඉපදුන දා සිට මරණයට පත්වෙන දක්වා අපි කොහොමද මේ ජීවිතය තේරුම් අරගෙන මේ සබහාධාමයට අවනතව අපේ සිතුවිලි යහපත් කරගෙන, හිත පිරිසුදු කරගෙන, හිත කුසලයට යොමු කරගෙන මේ ජීවිතයේ තුලම උතුම් වූ නිර්වාණ අවබෝධය ළඟා කරගන්නා වූ ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට දේශනා කරනවා හැම මොහොතකම තමන්ගේ ජීවිතයේ පිළිබඳව කරුණු 3ක් ඔස්සේ දකින්න කියලා. පළවෙනි එක තමයි මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම, මනස, අපේ ශරීරය, ඒ වගේම තමන්ගේ දරුවන්, තමන් ගොඩනගාගෙන තියෙන භෞතික හැම දෙයක්ම මේ නිතරම වෙනස් වෙමින් පවතින ධර්මතාවයෙන් යුක්තයි කියන එක තේරුම් ගන්න කියනවා. එහෙම තේරුම් අරන් අස්සාද ආදීනම නිස්සරණ හැටියට දකින්න කියනවා. තමන් ගොඩනගාගත්ත දේවල්, තමන් කරන පින්කම් කුසල ධර්මයන්, ඒ වගේම තමන්ගේ දරුවන් රැකී රස්සාවන් පිළිබඳව, ව්‍යාපාර කටයුතු, මේ හැම දෙයක් පිළිබඳව තමන් මුලින්ම තෘප්තිමත් ස්වභාවයට පත් වෙන්න කියනවා. දෙවෙනි කාරණාව තමයි එහෙම තෘප්තිමත් ස්වභාවයට පත් වෙන ගමන් ඒ හැම දෙයකම වෙනස් වෙන ස්වභාවය දකින්න කියනවා. මොකද අපි දන්නවා අපේ සිත ගත්තත් පින්නතුනි හැම මොහොතක් ගානෙම වෙනස් වෙනවා. ඒක චිත්තක්ෂණයක ආයු කාලයක් හැටියට තමයි මනස පෙන්වන්නේ. උපාද ටිතිභංග හැටියට මේ සිත කියලා කියන්නේ සිතුවිලි වලට. සිත සහ සිතුවිලි දෙකම එකටම තමයි සිද්ධවන්නේ. එතකොට අපිට හිතා ගන්නටත් බැරි අඩු කාලයක අපේ හිතට ගලා එන විවිධ සිතුවිලි, ඒ හැම දෙයක්ම හටගෙන පැවතිලා නැති වෙලා යනවා. ඒකට තමයි කියන්නේ විඥාන ධාරාව කියලා. අපි අතීතේ රැස් කරගත්තා වූ සියලුම හොඳ නරක දේවල් වලට අනුව තමයි අපි නැවත මේ උපාදානය වෙලා මනුස්ස ජීවිතයක් ලබලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි බොහෝ කුසල ධර්මයන් සිද්ධ කරගෙන තිබෙනවා. ඒ කුසල ධර්මයන් නිසා තමයි පින්වත්නි අපි මේ විදිහට මනුස්ස ජීවිතයක් ළඟා කරගෙන තියෙන්නේ. දැන් මේ ජීවිතය තුළ අපි රැස් කරගන්න සංකාරයන්, කය, වචනය, මනස, මනසින් කරන ඒ ක්‍රියාවන් වලට මනෝ සංචේතන, ඒ වගේම කයින් කරන දේවල් වලට කාය සංකාර කියලා කියනවා. ඊළඟට වාක් වචනයෙන් කරන දේවල් වචී සංකාර. මේ දේවල් පින්වතුනි මේ මොහොතේ කරන දේවල් අනාගතයටත් අපේ ජීවිතයේ උපාදානය කරගන්න, එහෙම නැත්නම් උපාදානය වෙලා චුතිසිතට මේ හැම දෙයක්ම බලපානවා. ඉතින් ඒ නිසා අපි රැස් කරන කුසල් අකුසල් මේ හැම දෙයක්ම පින්පව් අපි සමග ගමන් කරනවා. හැබැයි ඒක හට ගන්නවා වගේම වෙනස් වෙනවා. හැබැයි වෙනස් වෙනවා වගේම ඒව ඔක්කොම අපේ විඥාන ධාරාව තුළ ශක්තිය හැටියට පවතිනවා. දැන් අපි කරන හැම දෙයක්ම අපේ පිටුපසින් එනවා කියලා කියන්නේ ඒකයි.
ඒවායින් වැහෙන්න බෑ අපිට. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන භාසතීවා කරෝතිවා තතෝනං සුඛ මන්වේති ඡායාව අනපායිනි. අපි සිතින් කයින් වචනයෙන් කරන යහපත් දේවල් වලට අනුව අපිට ප්‍රතිඵල ලැබෙනවා. එතකොට ඒක තමයි ස්වභාවය. ඒ ප්‍රතිඵල ලැබීම කියන එක ඉපදෙන නිවන් අවබෝධ වෙන අතුරාම විවිධ ආකාරයට වෙනස් වී පවතිනවා. එතකොට දැන් අපි හැම මොහොතේකම හිතන්නට ඕනි පින්නතුනි අපි කරගන්න හැම දෙයක්ම වෙනස් වී පවතිනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අපි කරන දේවල් වලට අපි කරන හැම දෙයකටම හොඳ නරක ප්‍රතිඵල ditta ධම්ම වේදිනී හැටියට බලපානවා. දැන් බලන්න ඔබ සමාජයේ ජීවත් වෙනකොට ඔබ පින්දහම් සිද්ධ කරනකොට සමහර යහපත් ක්‍රියාවන් සිද්ධ කරනකොට ඒක Tamanට මේ මොහොතේම විපාක දෙනවා. ඒක Tamanගේ ජීවිතේට යහපතක් වෙනවා. අම්මා තාත්තට සලකන, ඒ වගේම සැමියාට බිරිඳට සලකන, අනිත් අයට උදව් උපකාර කරන, ආගමට දහමට සමීපව ඉන්න අය මොනතරම් සතුටක් ඒ අයගේ ජීවිතය තුළ තියෙනවද? ඒ අයට පින්නතුනි Tamanගේ ජීවිතය තුළ කරුණු 5ක් ගොඩ නැගෙනවා කියන. ඒකට කියන්නේ සද්ධා, සීල, සුතචාග, පඤ්ඤා කියලා. සීක ප්‍රතිපදාවක එයා පිහිටනවා කියන. එයා හැම මොහොතේකම අවබෝධයෙන් තමයි ධර්මයේ තේරුම් ගන්න. එයා ළඟ තියෙන අචල සද්ධාාවක්. ඒ සද්ධාව අමූලිකා සද්ධාාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම මොහොතකම ධර්මයේ තමයි පිහිට කරගන්නේ. පුජ්‍යලා බද්ධව කිසි දෙයක් හිතන්නේ. කිසිම අවස්ථාවක සිද්ධි ගලපා ගන්නෙ නැහැ. එයාගේ පිහිටට තමන්ගේ පිහිට ධර්මයමයි කියන එක. ධම්මෝසද සමන්නත්ති කියන විදිහට ධර්මයේ තමයි ඖෂධය. හැම මොහොතකම තමන්ගේ ජීවිතය තුළ පිහිටන එකට තමයි සද්ධාව කියලා කියන්නේ. වන්දනාමාන කරනවා වගේම අවබෝධයෙන් අපි ධර්මයේ තේරුම් ගන්න ඕන. අවබෝධයෙන් තේරුම් ගන්නවා කියලා කියන්නේ මොකද්ද? සුතා හොඳට ධර්මය අහන්න ඕනේ පින්නතුනි. දතා හොඳට අහනකොට ඒ ධර්මය අපේ මනසට වැටෙනවා. ඒ වගේම සුතා දතා වචසා ಪರಿචිතා ඒ අහන ධර්මය හැම මොහොතකම අපි මේ වචනෙන් අපි හඬ නගා කියන්නට ඕන. දැන් අපිට අනිත් අයට කරදරයක් පීඩාවක් නොවන විදිහට මෘදු හඬින් හරි අපිට ඒ ගාථාවන් අපි ඒ ධර්මයන් සාකච්ඡාවන් ධර්ම දේශනාවන් අපිට පුළුවන් විදිහට ඒවා අනිත් අයට පැහැදිලි කර දෙන්න පුළුවන් නම් මේ හැම දෙයක්ම ධර්මයේ තේරුම් ගන්නට ධර්මයේ මතකයක් හැටියට පවතා ගන්න හිත පිරිසුදු කර ගන්නට හේතු වෙනවා. ඒ වගේම මනසානුපෙක්කිතා. එහෙම අපි හඬ නගා ඒ විදිහට ධර්ම කාරණා පැහැදිලි කරනවා වගේම තමන්ගේ හිත ඊට පස්සේ පිරිසුදු වෙන්න පටන් ගන්නවා. හිත තුළ සතිය පිහිටවනවා. ඊට පස්සේ දිට්ඨිය සුප්පටි විද්දා. අවසාන එක තමයි එයාගේ මාර්ගය නිවැරදි වෙනවා. දැන් බලන්න මේ අපි මේ ලෝක ධර්මතාවයේ තේරුම් ගත්තාම ධර්මයට අනුව ජීවත් වෙනවා කියලා කියන්නේ ওই ධර්ම කාරණා නිතර නිතර තමන්ගේ ජීවිතේට ගලපා ගන්නට ඕන. අතීතය ගැන අඩුපාඩුකම් ගැන කිසිම මොහොතක හිතන්න එපා. අතීතයේ කාලේ කියන එක දැන් ගෙවිලා ඉවරයි. ඔබත් නෙවෙයි ඉන්නේ ඔබගේ මනසත් නෙවෙයි උතන තියෙන්නේ. ඒ හැම දෙයක්ම වෙනස් වෙලා. ඒ නිසා මේ මොහොත තුල ඔබගේ හිත පිහිටවන්න. ඒ වගේම අනාගතය ගැන සැලසුම් තියාගන්න නප්පජ්ජප්පන්ති නාගතා. අනාගතය ගැන වේදනාවටපත් වෙන්න එපා. මේ මොහොත තුල සතිමත් ස්වභාවයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ඔබගේ හිත පවත්වා ගන්න. එතකොට ධර්මය කියලා කියන්නේ අර සද්ධාවෙන් යුක්තව ධර්මය පිළිපදිනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ පුරාම හැම මොහොතකම ධර්මයේ ශක්තියක් පිහිටක් කරගෙන ජීවත් වීම. එයා හැම කිසිම අවස්ථාවක අතීතයට හිත යවා ගන්නෑ. අනාගතයට සැලසුම් තියාගෙන මේ මොහොත තුල සතුටින් ධර්මානුකූලව ජීවත් වෙන්නට උත්සාහ ගන්නවා. ඊළඟ එක තමයි බුදුන් වහන්සේ දේශනා කරේ මේ සද්ධා ළඟට සීලය. එයා ළඟ හොඳ ගුණ යහපත්කම් තියෙනවා. අනිත් අයගේ දුකේදී පිහිට වෙනවා. කතාව හරීම පිරිසුදුයි, මුදු මොලොක්. ඒ වගේම කාටවත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. ඊටමත් හොඳින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම එයා හොඳට හැම මොහොතකම හොඳ දේවල් ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ හැම මොහොතකම සුතා කියලා කියන්නේ හොඳ දේවල් තමයි අහන්නේ. ඒ වගේම අනිත් කාරණාව තමයි
එයා හොඳ පරිත්‍යාගශීලී කෙනෙක් බවට පත් වෙනවා. දානය පුරුදු කරන කෙනෙක් බවට පත් වෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පින්වතුනි බෝසත් අවදියේදී මුලින්ම දානය තමයි පාරමිතාවක් හැටියට පූර්ණය කළේ. දැන් බලන්න දානය තුලින් අපි ප්‍රාර්ථනා කරත් නැතත් එහෙම නැත්නම් පරිත්‍යාගයන් දානය මේ වගේ උදව්පකාර කිරීම මේ යුතුයකම් කිරීම මේ හැම දෙයකින්ම අපි ප්‍රාර්ථනා කරත් නැතත් පින්නතුනි ස්ථීර වශයෙන්ම මේ ජීවිතේ විතරක් නෙවෙයි නිවන අවබෝධ වෙන තුරාම මේ සසර ගමන තුල අපිට එහි ප්‍රතිඵල ලැබෙනවා. ඒක තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඒ නිසා දැන් අපේ බෝසතාණන් වහන්සේ මුලින්ම දානය පුරුදු කරා. හැබැයි ඒ ලෞකික ප්‍රාර්ථනා අරමුණු කරගෙන නෙවෙයි. උන්වහන්සේ හැම මොහොතකම අරමුණු කරගත්තා දානය කියලා කියන්නේ එතන ආමිෂය තමයි. හැබැයි එතන ප්‍රතිපත්තියක් පූර්ණ වෙන්නේ. විදර්ශනාවක් පූර්ණ වෙන්නේ. දානය කියන එක තුල කුසලයේ වැඩෙනවා. මොකද අපේ හිතේ තියෙන ලෝභය කියන එක. එහෙම නැත්නම් ඇලෙන ස්වභාවය ඛණ්ඩණය වෙන්නේ. ටිකෙන් ටික අඩු වෙන්නේ මේ දානය පුරුදු කරනකොට. ඒ ලෝභය අඩු වෙනකොට ද්වේෂය අඩු වෙනවා. ද්වේෂයටයි ලෝභයටයි දෙකම හේතුව තමයි පින්නතුනි මුලාව, මෝහය. ඒ කියන්නේ අපි දන්නවා මේ නිවන ආවරණය වෙන්නේ අවිජ්ජා සහ තණ්හාව නිසා. අවිද්‍යාවයි තණ්හාවයි කියලා කියන්නේ පරමාර්ථ සත්‍ය දන්නේ නැති මේ මිනිස්යන් මායාකාරී විඥාණය කියන එක සම්මුති ලෝකයේ තුල ඇත්තක් හැටියට දකින්න උත්සාහ කරනවා නිතරම. හැබැයි මේ හැම දෙයක්ම වෙනස් වී පවතිනවා කියන ධර්මතාවය සමහර කෙනෙක් තේරුම් ගන්නවා නම් අන්න එයාට තමයි පරමාර්ථ සත්‍යයෙන් දකින්නවා කියලා කියන්නේ. හැම මොහොතකම එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට තමයි තේරුම් ගන්න. එතකොට එහෙම හිතන කෙනා තුල තණ්හාව කියන එක ඇති වෙන්නේ නැහැ. තණ්හාව කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය අල්ලගන්න එක නෙවෙයි. පරමාර්ථ ස්වභාවය දන්නේ නැතිව අපි සමහර දේවල් ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. මේ මම හැටියට ආත්ම පුජ්‍යල සංඥා හැටියට අල්ලා ගන්නවා. එහෙම අල්ලා ගැනීම තුල අපිට නැවත ඒ තුලින් උපාදානය තමයි සිද්ධ වන්නේ. ඉතින් එන්නේ නිසා මේ දානය කියන එක තුල ප්‍රතිපත්තිය තුල පිහිටවලා කුසලය වැඩෙන ආකාරයට දානය පුරුදු කිරීම වැදගත් වෙනවා. ඊළඟට තමයි ප්‍රඥා සම්පත්තිය. අපිට හොඳ සම්මා දිට්ඨික ඥානයක් ඇති වෙනවා. සම්මා දිට්ඨික කියලා කියන්නේ පරතෝගෝසය සහ යෝනිසෝ මනසිකාරය. බොහෝ දුරට අපිට පුළුවන් හැම අවස්ථාවකම ධර්ම ප්‍රතිපදාව තුල ජීවත් වෙනවා නම් ඒ වගේම යෝනිසෝ මනසිකාර කියන ප්‍රතිපදාව පුරුදු කරනවා නම් අපිට සම්මා දිට්ඨිය කියන උතුම් වූ අවබෝධය ළඟා කරගන්න පුළුවන් වෙනවා. මොකද අපේට මේ උතුම් වූ නිවීම කියන එහෙම නැත්නම් නිර්වාණ අවබෝධය, මඟඵල අවබෝධය, ලෞකික ජීවිතයන් ගත කරන ස්වභාවය මේ හැම දෙයක්ම අපිට හරියාකාරව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ මඟඵල අවබෝධයන් මේ ජීවිතයේ තුලම පින්නතුනි අපිට ඇති කරගන්නට පුළුවන්. හැබැයි ඒකට මේ ඉන්ද්‍රියන් වලින් එන අරමුණු විවිධ ලෝභ, දේශ, මෝහාදී විවිධ අකුසල චෛතසිකයන් නිසා ඒ හොඳ පැත්ත වැහෙනවා. කවදා හෝ දවසක අපේ හිත සමාධිගත ස්වභාවයටපත් වෙලා හිත දීර්ඝකාලීන ධම්ම ප්‍රතිපදාවකට අනුව අපි ජීවත් වෙනවා නම් කුසල චිත්තස් ඒකග්ගතා සමාධි කියන විදිහට සමාධිගත ස්වභාවයත් එක්ක සංසාරගත මේ වැහිලා තියෙන කුසල ධර්මතාවයන් මතුවෙලා මේ භවයේ තුලම ඒ උතුම් වූ මඟඵල අවබෝධයන් අපිට ළඟා කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි දන්නවා පටාචාරා තෙරණිය බලන්න පින්වත්නි එක දවසක් රාත්‍රියේ සැතපෙන්ට යනකොට පාදෝණය කරගත්තා. දැන් මේ පාදෝවණය කරපු ජලය විහිදලා යනවා දැක්කා බුමුතුරුණුවේ. පාපිස්සේ විහිදලා යනවා දැක්කා. දෙවනි දවසේ රාත්‍රියේ නිදා ගන්නකොට සැතපෙනකොට ඒ විදිහටම පාදෝණය කරා. එදත් ඒ ජලය විහිදලා ගියා. හැබැයි මුල් දවසට වඩා ඒ ජලය ඊටත් වඩා ටික දුරක් ගිහින් නැවතුණා. තුන්වෙනි දවසේ පින්වත්නි ඒ ජලය ඊටත් වඩා මේ පාදෝවණය කරපු ජලය විහිදලා ගියා. දැන් මේ පටාචාරා තෙරණිය මේ ජලය ටිකත් කමටහනක් කරගත්තා. භාවනා නිමිත්තක් කරගත්තා. ඒ කාලේ බොහෝ පිරිසක් තමන් දකින අත්දකින හැම දෙයක්ම බොහෝ දුරට කමටහන් හැටියට ගොඩනගා ගත්තා. ඒ නිසා තමයි සවැත් නුවර කෝටි 7ක ජනගහණයෙන් කෝටි 5ක්ම මඟඵල අවබෝධයටපත් වුණේ. ඉතින් ඒ නිසා
ඒ විදිහට තමන් මේ පටාචාරා තෙරණිය කමටහනක් කරගෙන මොකක්ද හිතුවේ? තමන්ගේ ජීවිතයට ඇති වුණ ඒ දුක්බර අවස්ථාව ගලපා ගත්තා. දැන් පළමුවෙන්ම තමන්ගේ දරුවෝ දෙදෙනා අඩු වයසේ මිය පරලෝ ගියා. ඒක අර මුල් දවසේ ජලය ටික දුරක් ගිය හා සමානව ඒකට ගලපා ගත්තා. මොකද මේ සංසාරයේ කියන ජල දහරාව තුල මගේ දරුවෝ කෙටි වයසකින් මිය ගියා. හරියට මුල් දවසේ ජලය ටික දුරක් ගිහින් නැවතිලා අර ඒ ජලය නැවතුන හා සමානව මගේ දරුවොත් අඩු වයසේ මිය ගියා කියලා හිතුවා. දෙවනි දවසේ විහිදලා ගිය ජලය ඒ සංසාරයේ නැමැති ජල දහරාවේ මේ භවයේ අඩක් එහෙම නැත්නම් මධ්‍යම වයසේ මගේ සොහොයුරා සැමිය මිය පරලෝ ගිය හරියට මේ සංසාරයේ නැමැති ජල දහරාවේ මධ්‍යම වයසේදී මගේ මැද දුරක් ගිහින් නැවතුණා හා සමානව මධ්‍යම වයසේ මගේ සැමියා එහෙම නැත්නම් සොහොයුරා මිය ගියා කියලා හිතුවා. අවසාන දවසේ ඊටත් වඩා විහිදලා ගියා හරියට මේ සංසාරයේ නැමැති ජල ප්‍රවාහය තුල මේ භවයේ මගේ අම්මා තාත්තා වැඩිහිටි අවස්ථාවේ ඉඳලා මිය පරලෝ ගියා කියලා මෙනෙහි කරමින් හිතුවා අතීතෙත් මේ වගේ මම මගේ අම්මා තාත්තා දරුවෝ හින්දා මේ මහා සාගරයේ ජලයට වඩා මම අඬලා ඇති දුක් වෙලා ඇති වේදනාවටපත් වෙලා තියෙනවා. ඒ වගේ මේ වර්තමානෙත් මට ඒ සිද්ධියම අත්දකින්න සිද්ධ වුණා. අනාගතෙත් මේ විදිහටම අනාගත භවයන් වලත් මේ අමිහිරි අත්දැකීම අමිහිරි වේදනාකාරී ස්වභාවයන් වලට මටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ භවය තුලම මම අවිජ්ජාව තණ්හාව දෙක සම්පූර්ණයෙන්ම තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන විදියට සම්පූර්ණයෙන්ම ඡය කරලා මං උතුම් වූ නිර්වාණ අවබෝධය ළඟා කරගන්නවා කියන අදිෂ්ඨාණයෙන් යුක්තව ඒ මොහොතේම හිත සංයමයකටපත් කරගෙන භාවනා කමඨහනක් ඒ මොහොතේම අරමුණු කරගෙන ඒ සිද්ධි තුනම තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගෙන භාවනා කරා ඒ මොහොතේම උතුම් වූ මඟඵල අවබෝධයෙන් පටාචාරා තෙරණිය ඒ නිර්වාණ අවබෝධය ළඟා කරගත්තා. ඒ නිසා පින්වත්නි මේ වගේ උතුම් වූ දහම් අවවාද වලින් ඒ ධර්ම දේශනා වලින් අපිට කියන පණිවිඩය තමයි අපි හැමදෙනා ළඟම තියෙන මේ උතුම් වූ කුසල ශක්තිය මතු කරගන්න. ඒ සඳහා ඔබ හැම මොහොතකම දාන සීල භාවනා ආදී උතුම් වූ ත්‍රිවිධ පුණ්‍ය ධර්මයන් සිද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ 10 වෙනි සූත්‍රයේ සතර සතිපට්ඨාන දේශනාවේ තුල සඳහන් කරනවා ශුඤ්ඤාගාරගතෝවා කියලා වචනයක්. අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා පින්නත්. ඒ එතන කියන්නේ පුළුවන් අය වනගතවන්න රුක් මුල් ඇසුරු කරන්න ඒ ඇසුරු නිසුරු කරගෙන වන පියස් වල බණ භාවනා කරන්න ගෝසාකාරී ශබ්ද නැති තැන්වල බණ භාවනා කරන්න කියන දේශනාවන් පැහැදිලි කරන අතර උන්වහන්සේ දේශනා කරන ශුඤ්ඤාගාරගතෝවා කියලා වචන. එතන කියන්නේ මොකද්ද? ඔබට පුළුවන් තැනක ඔබ රැකියාව කරන තැන ඔබගේ ගෙදර දොර තමන් ඉන්න ආයතනය තුල විදේශගතව ඉන්නවා නම් ඒ රට තුල වුණත් තමන් ඒ වැඩ කටයුතු කරන තැන්වල ඉඳගෙන තමන්ට පුළුවන් හැම අවස්ථාවකම තමන්ගේ මනස අතීතයට යවන්න එපා කියනවා. අනාගතයට යවන්න එපා කියනවා. මනසේ වේගය නවත්තා ගන්න කියනවා. වේගය නවත්තා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? හිත කුසලයට යොමු කරගන්න. හිත පිරිසුදු කරගන්න කියනවා. මේ මොහොත තුල සිත පවත්වා ගන්න කියනවා. දැන් බලන්න එතකොට දැන් එතන කියන්නේ ඔබ මොන තැනක හිටියත් ඔබ මනසින් තනි වෙන්න කියනවා. මනසින් තනි වෙනවා කියලා කියන්නේ මොකද්ද? අතීතයේ අඩුපාඩුකම් වලට යවන්නේ නැතිකමත් අනාගතයේ සැලසුම් ඇතුව අනාගතයට හිත යවන්නේ නැතුව මේ මොහොත තුල ඔබගේ සිත පිරිසුදුව එහෙම නැත්නම් සාමකාමීව සැහැල්ලුවෙන් පවත්වා ගන්න උත්සාහ කරන්න කියනවා. ඒ සඳහා ඔබට සමත කමඨහන් අරමුණු කරගන්නවා වගේම ඒ තුල ප්‍රතිපත්තිය තුල ඔබට විදර්ශනා කමඨහන් විදර්ශනා කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට හැම දෙයක් පිළිබඳව ඔබ තමන්ගේ ජීවිතයට ගලපා ගන්නවා නම් අන්න ඒ කෙනාට මේ භවයේ තුලම ඒ උතුම් වූ අවබෝධය ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි මේ සම්මා දිට්ඨික ප්‍රතිපදාව පුරුදු කරනවා නම් අපිට අපේ ළඟ තියෙන ඒ උතුම් වූ අවබෝධයන් උතුම් වූ මගඵල ශක්තියින් අපිට මතු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙනස් වෙනවා කියන එක පින්නතුනි මේ විදිහට අපි තේරුම් ගන්නට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිස්සරණ. නිස්සරණ කියලා කියන්නේ කුමක්ද? අපි ජීවත් වෙනකොට මේ භෞතික දේවල් අපි ගොඩනගාගෙන තෙන දරුවන් මේ හැම දෙයක්ම කවදා හෝ දවසක අපිට
මග හරින්න සිද්ධ වෙනවා. ඒ ගෝල්ලොන්ගෙන් අපිට වෙන් වෙන්න වෙනවා. ඒ දේවල් අයින් කරන්න වෙනවා. ඒ දේවල් දාලා යන්න වෙනවා. ඒක අපිට විතරක් නෙවෙයි. දැන් අපේ අම්මා තාත්තා අපේ වැඩිහිටියෝ ඒ වැඩිහිටියෝ නිසා ඒ ස්වභාවය අත්විඳා. ඒ වගේම මේ මිනිසුන්ගේ ආරම්භයේ ඉඳලා අපි හැම කෙනාම ඒ අමිහිරි වේදනාවට සූදානම් වෙන්න ඕන. ඒක තමයි ධර්මය කියලා කියන්නේ. හැබැයි එතනිමුත් කියනවා පින්වතුනි පුනරපි ජනනං පුනරපි මරණං පුනරපි ජනනී ජඨරේ සයනං කියන විදිහට මේ හැම දෙයක්ම වෙනස් වුණත් අපේ අය අපි දාලා ගියත් ඒ අය නිවන් අවබෝධ වෙන තුරාම අපේ සමීප ඥාතීන් අපිට ලෙන්ගතුව හිටිය අපි ආදරයෙන් හිටිය අපේ දරුවෝ අම්මා තාත්තා ඒ වගේම සමීප ඥාතීන් හිතයිසින් අපි ප්‍රිය කරපු අය හැම කෙනාම අපේ ඊළඟ භවයන් වල සමීපයන් හැටියට මුණ ගැහෙනවා කියන. දැන් බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවවල ධම් දේශනාව සඳහා ඒ වගේම පිණ්ඩපාත චාරිකාවන් සඳහා ඔය සාකේත නුවර සවැත් නුවර වගේ තැන්වල වඩිනකොට සමහර අම්මාවරු පියවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුන් වහන්සේ දැකලා මගේ පුතා කොහෙද යන්නේ කියලා. එතකොට අනිකුත් ස්වාමින් වහන්සේලා පැහැදිලි කරනවා ස්වාමීනි ඇයි මෙහෙම කතාවක් ඔබ වහන්සේට මේ අම්මා තාත්තලා පැහැදිලි කරන්න විමසන්නේ කියලා. ඊට පස්සුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර භවයන් වල එක දිගට මේ වැඩිහිටියෝ මගේ අම්මා තාත්තා වෙලා තියෙනවා. මගේ ලොකු අම්මා ලොකු තාත්තා බාප්පා පුංචි අම්මා වගේ මේ විදිහට සමීපයන් හැටියට මුණ ගැහිලා තියෙන ඒ බැඳීම නිසා තමයි මම දුටු විගස ඒ අයට ඒ පුනර්භව සිද්ධීන් මතකයන් ඇති වෙලා. මොකද සමහර අය භාවනාවාදී දේවල් කරනකොට පුනර්භව සිද්ධි මතක් වෙනවා. එහෙම තමන්ගේම හැටියට දැනෙන නිසා තමයි මගේ පුතා කියලා විමසන්න කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ සමීපයන් වෙන් වුණා කියන එකෙන් අදහස් වන්නේ සදාකල් වෙන් වෙනවා කියලා. తాවකාලික වෙන්වීමක් තමයි සිද්ධ වන්නේ. ඒ නිසා මරණය කියන එක ධර්මතාවයක් හැටියට හිතන්න දුක් වෙන්න එපා, ශෝකයටපත් වෙන්න එපා. මොකද ඒ අය අපිට සදාකල් නැති වෙන්නේ. නිර්වාණ අවබෝධයේ ළඟා වෙන තුරාම අපිට සමීපයන් අපි ප්‍රිය කරන අය නැවත නැවත අපිට මුණ ගැහෙනවා. ඒක තමයි ස්වභාවය. ඊළඟට බුදුන් වහන්සේ පින්වත්තුනේ ඒ නිසා දේශනා කරන්නේ මනසින් අත්හරින්න පුරුදු වෙන්න. මනසින් අත්හරිනවා කියලා කියන්නේ මේ හැම දෙයක්ම තමන් පරිණත වෙනකොට ධර්ම අවබෝධය ළඟා වෙනකොට කොච්චර භෞතික දේවල් තිබ්බත් ඒවා පරිහරණය කරන්න. තමන් සතුටින් ඉන්න. තමන් ඒ යුතුයකම් කරන්න ධර්මානුකූල ව්‍යාපාර කරන්න ඒ හැම දෙයක්ම සිද්ධ කරනවා වගේම ඔබ දන්නවා අනේ පිළිසුදුතුමා විසාකා වගේ චරිතත් ගෘහස්ත ජීවිතයේ ඉඳලා මේ අවබෝධයන් සෝතාපන්න ආදී මඟ ඵලයන් ළඟා කරගත්තේ. සුද්ධෝදන වගේ මහරජවරු ගිහි ජීවිතයේ ඉඳලම තමයි ඒ උතුම් වූ නිර්වාණ අවබෝධය ළඟා කරගත්තේ. වේලුකණ්ඨකී නන්දමාතා වගේ මෑණිවරු අනාගාමි තත්වයට තවා ගෘහස්ත ජීවිතයේ ඉඳලම තමයිපත් උනේ. ඉතින් ඒ නිසා පින්නතුනි ඔබටත් මේ ලෝකයේ තියෙන මේ ව්‍යසනකාරී තත්වයේ තිබුණත් ඔබට විහාරස්ථාන වලටම සම්බන්ධ වෙන්න නොහැකි වුණත් පුළුවන් හැම අවස්ථාවකම ඔබට තමන් ඉන්න තැන ඉඳලම ඒ පින්දහම් සිද්ධ කරගෙන ඔබගේ ජීවිතයේ මේ සංසාරය කියන ස්වභාවය තේරුම් ගන්න. අපිට එදිනෙදා ඇතිවෙන ගැටලු වලට හේතුව මේ සසර තේරුම් නොගැනීම. ඒතර එදිනෙදා ගැටලු කියන ඒවා අපිට ඒවා කළමනාකරණය කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා මේ සංසාරය කියන ස්වභාවය අපි තේරුම් ගන්නවා නම් ඒක අවබෝධ වෙනවා නම් මේ ඉපදමින් නැවත අපි අහිමි වෙමින් යන ස්වභාවයට හේතු අවිජ්ජාව තණ්හාව නිසා උපාදානය සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්නවා නම් ඔබට අපිට හැම කෙනාටම මේ භවයේ තුලම ඒ අවබෝධය ළඟා කරගන්න පුළුවන් වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට නැවත නැවත අපි ඉපදෙන්නේ. අපි ඉපදෙන්නේ උන්වහන්සේ දේශනා කරනවා අපි හිත මුල් කරගෙන ඒ වගේම වචනය මුල් කරගෙන කය මුල් කරගෙන අපි සිද්ධ කරන අවිද්‍යාව තණ්හාව මුල් කරගෙන උපාදානයට හේතු වෙන දේවල් එහෙම නැත්නම් මනෝකර්ම කාය කර්ම වචී කර්මයන් ඒවා දිකට සිද්ධ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ ජීවිතේ නැවත නැතු උපාදාන වෙලා භවයට කර්මයන් රැස් වෙන්න කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. උන්වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පින්නතුනි සඳහන් කරන පඨම කම්ම සූත්‍රය. ඒ වගේම තව සූත්‍රයක් තියෙනවා පඨම ဒုတိ කම්ම සූත්‍රය කියලා. ඒ
දේශනාවන් වල පැහැදිලි කරනවා මේ කොහොමද අපි නැවත ඉපදෙන්නේ. ඒ වගේම මොන වගේ ක්‍රියාවන් නිසාද නැවත නැවත අපි ඉපදෙන්නේ කියන කාරණාව පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරිමානි භික්කවේ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති කියලා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මම අවබෝධ කරගෙන මම මේ දේවල් හොඳින්ම මනාව පැහැදිලි කරගෙන අවබෝධ කරගෙන තමයි මේ කාරණා පැහැදිලි කරන්න කියන අවස්ථාවේදී උන්වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුන් වහන්සේලා එක අවස්ථාවක සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ විදිහට දේශනා කරන්නේ. නුවණින් මනාකොට තමයි මම මේක අවබෝධ කරගෙන ඔබලට දේශනා කරන්නේ. මේ සත්වයා එහෙම නැත්නම් මේ මිනිස්යන් තමන්ගේ හිතකය වචනය මුල් කරගෙන කර්මයන් සිද්ධ කරගෙන නිසා තමයි නැවත නැවත අපි දුකටපත් වෙන්නේ. නැවත නැවත අපි උපාදානයටපත් වෙලා නැවත සසරක් ලං කරගන්න කියන කාරණාව දේශනා කරමින් උන්වහන්සේ දේශනා කරනවා මිනිසු මේ කර්මයන් කියන එක කිහිප ආකාරයට සිද්ධ කරනවා කියලා. පළවෙනි කාරණාව තමයි අත්ති භික්කවේ කම්මං කන්නං කන්න විපාකං. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර උදවිය ඉන්නවා කියනවා තමන්ගේ හිත අපිරිසුදු කරගෙන වචනය අපිරිසුදු කරගෙන ක්‍රියාවන් අපිරිසුදු කරගෙන දස අකුසලයන් තමන්ගේ ජීවිතය තුළ සිද්ධ කරන පාපකාරී දේවල් වලට මනස යොමු කරගෙන අකුසල ධර්මයන් සිද්ධ කරන උදවිය මේ සමාජය තුළ ජීවත් වෙනවා කියනවා. ඒ දේවල් වලට බුදුරජාණන් වහන්සේ කළු කර්ම හැටියට දේශනා කරේ. එහෙම නැත්නම් ඒවට අකුසල කර්මයන් හැටියට පාප කර්මයන් හැටියට පාපකාරී අකුසල ක්‍රියාවන් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නට යෙදුනේ. ඒ කියන්නේ අපි කර්මය කියලා කියන්නේ පින්වත්තුනි අපි කරන දේවල් වලට. දැන් බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ දේශනා කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. ඒ කියන්නේ අපි සචේතනික එහෙම නැත්නම් හිතින් අපි හිතනවා නම් හිත තුල යම්කිසි සිතුවිල්ල ඒකත් කර්මයක් වෙනවා. ඒක හැබැයි කර්මපතයක් වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම අපේ ළඟ ද්වේෂය තියෙනවා. අපි හැම වෙලෙම නිතරම කලබලකාරී මනසක් නම් තියෙන්නේ. අපි හිතන්නේ වැරදි විදියට නා. ඒ වගේම අපි අනිත් අයට කරදර විදිහට නොඑක ආකාරයේ විදිහට අපේ මනස තුල අකුසල සිතුවිලි ඇති කර ගන්නවා. මේ ආදී වශයෙන් අපි ඇති කර ගන්නවා නම් ඒකත් කර්මයක් වෙනවා. හැබැයි කර්මපතයක් වෙන්නේ නැහැ. නමුත් ඒ දේවල් නිසා වචනය ක්‍රියාව අපරිසුදු වෙලා කර්ම සිද්ධ වෙලා කර්මපතයන් බවට පත් වෙලා විපාක දෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කළු කර්ම කියලා විපාක දෙන කර්මයන් වලට. දැන් බලන්න අපි කොහොමද අපේ අතින් මේ කර්මයන් සිද්ධ වෙන්නේ? හිත මුල් කරගෙන, එහෙම නැත්නම් වචනය මුල් කරගෙන, එහෙම නැත්නම් ක්‍රියා මේ කය මුල් කරගෙන. දැන් බලන්න පින්වත්තුනේ හිත මුල් කරගෙන කොහොමද මොනවද වෙන්නේ? හිත මුල් කරගෙන අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියලා අපි හිතන අකුසල චෛතසික තුනක් තියෙනවා. සමහර අය අවිද්‍යාව කියලා කියන්නේ මෙතන මේ ලෝභය කියන එක නෙවෙයි. ලෝභය කියලා කියන්නේ තමන්ගේ තියෙන වස්තු වලට තියෙන කැමැත්තට තමයි ලෝභය කියලා කියන්නේ. හැබැයි අවිජ්ජාව කියලා කියන අවිජ්ජා කියලා කියන්නේ මෙතන මොකද්ද? අනුන්ගේ සම්පත් වලට තියෙන කැමැත්ත. දැන් සමහර විට අපිට අයිති නැති දේවල් වලට සමහරට තමන් හිතින් ඒවා ලැබේවා කියලා හිතනවා. ඒ කියන්නේ දැන් අපි ජීවත් වෙනකොට අපිට ගොඩනගා ගන්නව නම් අපිට පුළුවන් ආකාරයට ඒව රැස් කරගන්න එක හොඳයි. හැබැයි අපිට ගන්න බැරි අන්සතු දේවල් අපි ඒවල් තමන්ට අයිති වේවා, ඒ අයට නොලැබේවා කියන හිතන එක ඒක මනසින් කරගන්න අකුසල කර්මයක්. ඒකට කියන අවිජ්ජාව කියලා. අවිජ්ජාව නිසා ඊළඟට ඇති වෙන දේ තමයි ව්‍යාපාද කියන එක. ව්‍යාපාද කියලා කියන්නේ පින්නතුනි විශේෂයෙන්ම ව්‍යාපාදයේ කියන අකුසල ධර්මය කියලා කියන්නේ හිතේ තුල ඇති වෙන ද්වේෂය. ඒ ද්වේෂය කියන එක ඇති වෙන්නේ කුමක් නිසාද? අපේ හිත තුල තියෙන අර අවිජ්ජාදී, ලෝභ ආදී අකුසල සිතුවිලි නිසා. ඒතකොට ලෝභය කියලා කියන්නේ තමන්ගේ තියෙන වස්තු සම්පatti ළඟා කරගන්න තියෙන කැමැත්ත. ඒ ලෝභය කියන එකත් එක්ක අවිජ්ජාව ආවට පස්සේ ඒ අනුන්ගේ සම්පත් තමන්ට ලැබේවා කියලා තමන්ගේ මනෝ සිතුවිලි ඇති කරගත්තාම ඒවා නොලැබෙනකොට තමයි ද්වේෂය ඇති වෙන්නේ.
එතකොට දැන් අවිජ්ජාව නැති කරගන්න තියෙන දේ මොකද්ද? දානය පුරුදු කරන්න ඕනේ. එතකොට ද්වේෂය නැති කරගන්න මොකද්ද කරන්න? මෛත්‍රිය පුරුදු කරන්නට ඕනේ. ඊළඟට තමයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ මිසදුටු සිතුවිලි ඇති කරගන්න. අපි දන්නවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටික සිතුවිලි අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර අය හිතන නත්ති දින්න නත්ති ඉට්ටන් නත්ති සුතං මේ නත්ති සුකට දුක්කටාන නත්ති අයං විපාකෝ නත්ති පරන් ලෝකෝ මේ ආදි වශයෙන් හිතනවනේ. පින්කම් කරාට වැඩක් නැහැ, අම්මා තාත්තට සැලකුවාට වැඩක් නැහැ. ඒ වලින් විපාක කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අපි මේ ඉන්නකන් හොඳට අර සාමාන්‍ය කියන්නේ කාලා බීලා විතරක් හිටියාම ඇති, අපේ වැඩක් කරගෙන හිටියාම ඇති කියලා මිත්‍යා දෘෂ්ටික සිතුවිලි ඇති කරගන්න බොහෝ පිරිසක් ඉන්නවා. දැන් බලන්න ඔබ කල්පනා කරන්න පින්නතුනේ සමාජෙ හිමයි ඉන්නවා. එතකොට එහෙම වැරදි සිතුවිලි එනකොට මොකද වෙන්නේ? එයාගේ පරිහානියක්ම තමයි ඇති වෙන්නේ. ඒ තුලින් මොනතරම් දැන් බලන්න සමාජයේ ගත්තත් සමහර දේවල් ඇත්තද බොරුද කියලා දන්නෙත් නැහැ. සමහර අය ඒවා ඇත්ත හැටියට ගන්නවා. ඒ මිත්‍යා දෘෂ්ටික සිතුවිලි නිසා. Taman දැකලත් නැහැ. Taman අහලත් නැහැ. කවුරු හරි කිව්ව දෙයක්. එක්කෝ මොකක් හරි Taman අහලා තියෙන දෙයක් දැක්ක දෙයක්. හැබැයි ඒක නිවැරදිභාවයේ දකින්න නැතුව අපි කලබල වෙනවා. එහෙම වෙන්නේ අපේ හිත තුළ ඕවාගේ අකුසල සිතුවිලි පාප සිතුවිලි අපේ මනසට එනකොට. ඒ නිසා මේ මනස කියන එක තමයි ප්‍රධානම වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මනස කියන එක හැම වෙලෙම යෝනිසෝ මනසිකාරය තුළ පවත්වා ගන්නට කියනවා. මොකද යෝනිසෝ මනසිකාරය අපේ මනස තුලින් අයින් වුණ ගමන් පින්නතුණු වෙන්නේ ඊට පස්සේ ඒකත් එක්ක හැම වෙලෙම මේ අයෝනිසෝ මනසිකාරය තමයි බලවත් වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය බලවත් වෙන්න ඊට පස්සේ පින්නතුණේ නිතරම අපේ අතින් මානසික ස්වභාවයන් වෙනස් වෙන්න පටන් ගන්නවා. හිත අපිරිසුදු වෙනවා. ඉතින් ඒ නිසා ඔබ හැමදෙනාම මුලින්ම තමන්ගේ හිත පිරිසුදු කරගන්න. හැම වෙලෙම පිනක් දහමක් සිද්ධ කරගත්තත් ප්‍රාර්ථනා කරන්න මගේ හිත පිරිසුදු වේවා කියලා හිතන්න. මගේ හිත පිරිසුදු වේවා කියලා හිතන්න. එතකොට තමන්ගේ හිත තුළ අර ඇලෙන ගතිය, ගැටෙන ගතිය, ද්වේෂ සහගත සිතුවිලි, වෛර සහගත සිතුවිලි මේ අකුසල් මුල්, ලෝභ දේශ මෝහ ආදී අකුසල් මුල් ඇතුළු අකුසල සිතුවිලි අපෙන් අයින් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨිය වගේ දේවල් අයින් වෙනවා. දැන් මිච්ඡා දිට්ඨිය කියන එක නැති කරගන්න තියෙන්නේ පරතෝගෝසී යෝනිසෝ මනසිකාර. ඒතකොට තමයි සම්මා දිට්ඨික ඥානයක් ඇති වෙන්නේ. හොඳ ධර්ම අවබෝධයක් එක්ක ඥානයක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුලින් මනසින් වෙන අඩුපාඩුකම් මඟ හරවා ගන්නට ඕන. ඊළඟට බලන්නකො මනස අපිරිසුදු වෙනකොට වචනයෙන් මොනතරම් අඩුපාඩුකම් වෙනවද? බලන්න සමහර අය සම්පප්පලාපා. ඒ කියන්නේ තමන්ගේ කාලෙත් විනාශ කරගෙන අනිත්‍ය අයගේ කාලේ විනාශ කරගෙන එහෙම හැසිරෙන අය ඉන්නවා. ඒ වගේම මුසාවාදා හැම වෙලෙම සත්‍ය දේවල් නෙවෙයි අසත්‍ය දේවල් ප්‍රකාශ කරන අය ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම තුල පැහැදිලි වෙන දෙයක් තමයි පින්නතුනේ මේ අර බොරු කියන එකයි සම්‍යද්දුට්ටික එහෙම නැත්නම් සම්‍යක් ප්‍රෝග කියන එකයි දෙකක්. දැන් අපි කියමු කාට හරි කරදරයක් වෙලා අවස්ථාවක අපි කියමු දැන් ගෙදරක කවුරු හරි නැති වුණා. මිය පරලෝ ගියා. ඒතොර ඒ ගෙදෙට්ටේ පණිවිඩය දෙනකොට අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ විදිහටම අපි කියන්නේ නැති වෙන්න එක හොඳයි. කාට හරි එහෙම කිව්වොත් ඒක දරා ගන්න බැරි වෙනවනේ. ඒකට බොරුවක් නෙවෙයි. ඒක සම්‍යක් ප්‍රයෝග. දැන් අපි දන්නවා දුටුගැමුණු රජතුමා තිස්ස කුමාරයා පිළිබඳව ද්වේෂයෙන් කඩුවක් අරන් එනකොට දෙමට මල් විහාරේනේ. එතකොට අර ඒ පන්සලෙන් හිටියේ තිස්ස කුමාරයා හැංගුණානේ. ඊට පස්සේ හාමුදුරුවෝ ඇහුවා කෝ කියලා. එතකොට මේ ඇඳේ නෑ කියලා කිව්වා. ඇඳේ නෑ කියලා කිව්වා දුර්ගාන රජතුමාට. ඇත්තටම ඇඳ ඇතුලේ තමයි හිටියේ. ඉතින් ඇඳේ නෑනේ. ඒ වගේ අර සම්‍යක් ප්‍රයෝගේ එහෙම කීවනම් සමහරට විශාල කරදරයක් වෙන්න පුළුවන්, ඝාතනයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අර හිතාමතා Tamanටත් අන් අයටත් කරදරයක් නොවන දේවල් කියන එක තමයි බොරු කියලා කියන්නේ. මේ ඒකන් ධම්මං අතීතස්ස මුසාවාදස්ස ජන්තුනේ කියලා කියන්නේ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං කියලා දේශනා කරන්නේ. බොරු කියන කෙනාට කරන්නට බැරි වැඩක් නැහැ කියන. ඒ නිසා ඒකෙන් අයින් වෙන්නට ඕන. ඒ වගේම පරුසා වාචා. පරුසා වාචා කියලා කියන්නේ මේ අනිත් අයට අපහාස කරන වචන වලින් අයින් වෙනවා. දැන් gedara දොරකුණක් තිනකොට හරියට තමන්ගේ දරුවන්ට, අම්මා තාත්තට, සැමියාට, බිරිඳට ආදරණීයෙන් කතා කරන්නට ඕන. ඒ ප්‍රිය වචන කියලා කියන්නේ අපේ හිත තුල තියෙන දේවල් තමයි ගොඩක් මතුවේ. දැන් අපි හිතනවා දඬුවම් කරලම එහෙම නැත්නම් කෑකොස්සන් ගහලම අපිට සමහර දේවල් විසඳන්න පුළුවන් කියලා. ඊට වඩා අම්මා තාත්තගේ පෞරුෂත්වය වැදගත් වෙනවා. අම්මා තාත්තගේ ඥානය, ගුණවත්කම, හැසිරීමත් එක්ක ඇති වෙන පෞරුෂත්වයේ තුල තමන්ගේ දරුවන් ලොකු වෙනසක් වෙනවා. පැරණි කාලේ අපි වැඩිහිටියෝ ගත්තාම ඒ අය සහතික නෑ ඒ අයට. හැබැයි
ඒ අයගේ හොඳ අවබෝධයක් තිබ්බා. ඒ අය දකින අවබෝධය වැඩි. ඒ අයට පේන ස්වභාවය වැඩි. දැන් අද බලන්නකො දැන් සමහර අයට ගොඩාක් සහතික තියෙන උපාධි තියෙනවා, ඩිප්ලෝමා සහතික තියෙනවා, විශ්වවිද්‍යාල සහතික තියෙනවා. ඒ ගොඩක් දේවල් තිබ්බට සමහර අයට හිතන්න ශක්තියක් නැහැ. ගුණවත්කම් අඩුයි. හැබැයි අපේ වැඩිහිටි පරපුර ගත්තාම බොහෝ දුරට ඒ අයගේ ඥානය වැඩි. ඇයි? ඒගොල්ලෝ සමාජයත් එක්ක ගැටිලා, ඒගොල්ලෝ ගුණවත්කම් එක්ක හොඳ විදිහට ජීවත් වුන නිසා තමයි අවබෝධය ඇති වෙලා තියෙන්නේ. නිසා ඒගොල්ලෝගේ ඒගොල්ලෝගේ අවබෝධයත් වැඩි. ඉතින් ඒ නිසා අවබෝධය වැඩි කරගන්නකොට අපිට පුළුවන් වෙනවා පින්නතුනි අනිත් අය වෙනස් කරන්න. ඒක තමයි වැදගත්ම දේ. දැන් බුදුරජාණන් වහන්සේ උනත් බලන්න පින්නතුනි උන්වහන්සේට මොනතරම් කරදර ප්‍රශ්න මුලින්ම ආවද? හැබැයි උන්වහන්සේට ඒ ප්‍රශ්න පිළිබඳව උන්වහන්සේ අවධානය දුන්නේ තමන්ගේ ගුණවත්කම තියාගෙන තමන්ගේ අවබෝධය මේ තුන් ලෝකයටම පණිවිඩය මේ උතුම් වූ නිර්වාණ අවබෝධය කියන ඒ අවබෝධය ලබා දෙනවා කියන පණිවිඩයත් එක්ක බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම මානසිකාරය කරේ. ඉතින් ඒක කාලයත් එක්ක වෙනස් වුණා. දැන් සාමාන්‍ය කියන්නේ ලෝකයේ මිනිසු පින්නතුනි මුලින්ම අපහාස කරනවා, නිඳා කරනවා. ඊට පස්සේ නිහඬව බලනවා මේ අය ඇත්තම හොඳ කෙනෙක්ද? මෙයා මොන වගේ කරන කෙනෙක්ද කියලා බලාගෙන ඉඳලා ඊට පස්සේ තමයි එයා පිළිගන්නේ. ඒක තමයි මේ මනුස්ස ලෝකේ ස්වභාවය. ඉතින් ඒ නිසා අපි කාටවත් හිංසාවක් පීඩාවක් නොවන විදිහට අපි කටයුතු කරන්නට ඕන. ඊළඟ තමයි පිසුනා වාචා. ભેද බින්න කරන දේවල් කවදාකවත් කරන්න එපා. අපි ඉන්න ටිකේ අපි අවුරුදු 80ක් හිටියොත් දවස් වලින් ගත්තාම දවස් 29000ක් විතරනේ. නේද? අවුරුදු 100ක් හිටියොත් අවුරුදු 36 මේ දවස් 36000ක් විතර. ඉතින් ඒ නිසා මේ කාලය තුල හරිම කෙටි. කාටවත් කරදරයක් පීඩාවක් නොවන විදිහට ભેද බින්න කරන්නේ නැති විදිහට අවබෝධයෙන් ජීවත් වෙන්න. ඒක අපි ඇති කරගන්න ඕන. අධ්‍යාත්මයේ දියුණු වෙන පින්නතුන් නිර්වාණ අවබෝධය ළඟා කරන යන ගමනක් තුල ඒ අයට පේන්නේ මේවා සම්මුති කාරණා විතරයි. ඒ සම්මුති දේවල් හැටියට විතරයි ඒ අයට පරමාර්ථ වශයෙන් පේනවා. මේ මෙතන මේ ආත්ම පුජ්‍යල සංඥා නම් වශයෙන් ගත්තාම ඇති දෙයක් නැහැ. මේක මේ පවතින මේ මොහොතේ පවතින මානසිකාර ස්වභාවයක්. අපි හැම වෙලේම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මානසික ස්වභාවයන් එක්ක මේ රූපේ නඩත්තු කරනවා කියන එක යාට තේරෙනවා. එහෙම යා අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් යා හැම වෙලේම මෙනෙහි කරනවා. දැන් බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන්නේ වෙනස් වෙන එක. ඒකල වෙනස් වී පවතින නිසා පවතින එකට උත්තර නැති නිසා තමයි දුක කියන්නේ. ඒකට සදාකාලික උත්තරේ නැති නිර්වාණ අවබෝධය. දැන් අපි බඩගින්නක් කියන එකනේ වෙනස් වීමනේ බඩගින්න කියන එක. ඒ බඩගින්න නැවත නැවත ඕන එකනේ වෙනස් වෙනවා කියන්නේ. ඒකට අපි උත්තරයක් දෙනවනේ. ඒ උත්තරයට දුන්නට සදාකාල උත්තරයක් නෙවෙයිනේ. නැවත නැවත ආහාර ගන්න ඕන. පිපාසෙට නැවත නැවත අපිට ජලය අවශ්‍ය වෙනවා. මේ වගේ ඒ අපිට වෙනස් වෙන දේවල් වලට උත්තර දුන්නාම නැවත නැවත ඒවට ඒ උත්තර දිදී නඩත්තු කිරීමක් අපි කරන්නේ. ඒක පරමාර්ථ වශයෙන් හිතනකොට තමයි පින්නතුනේ ඒක තේරෙන්නේ. ඒ නිසා මම කියලා කෙනෙක් නැහැ පරමාර්ථ වශයෙන්. සම්මුති වශයෙන් අපි ජීවත් වෙනකොට අවශ්‍යයි. ඒකනේ කියන්නේ මායූපමංච විඥාන. මේ මනස තමයි කියන්නේ මම කියලා. ඒ කියන්නේ මොකද්ද? ආත්ම මේ පුජ්‍යල සංඥා හැටියට අපිම හිතනවා. ඒ කියන්නේ මනස තමයි මේ මායාවක් අපිට පෙන්වන්නේ. ඉතින් ඒ නිසා පින්නොත් ඒ විදිහට අපි හිතලා ඒ අවබෝධයෙන් තේරුම් ගන්න. ඒ දුක කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ මොකද්ද? දුක හට ගැනීම, දුක නැති කිරීම මාර්ගය කියන එක මේ චතුරාර්ය සත්‍ය දේශනාව තුළ පැහැදිලි කරනවා. එතකොට මේ ප්‍රතිපදාව අවිද්‍යාව තණ්හාවනේ. ඒ දුක නැති කරගන්න තියෙන මාර්ගය. ඒක නැති කරගන්න තියෙන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංග මාර්ග ප්‍රතිපදාව. සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ක අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියන විදිහට අපි කරන හොඳ දේවල් පුණ්‍ය කර්ම දේවල් වෙනවා. ඒක අපි ප්‍රාර්ථනා කරත් නැතත් අපිට පින් සිද්ධ වෙනවා. සැප සම්පත් ලැබෙනවා. ඉපදෙන හැම භවයකම යසීසුරු සම්පත් ඇතුව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අපි මේ ජීවත් වෙනකොට අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියන විදිහට අපි මේ කරන ආර්ය අෂ්ටාංග ප්‍රතිපදාව තුළ මේක නිර්වාණ අවබෝධයට හේතු වෙන කය මනස වචනය මුල් කරගෙන කුසල ක්‍රියාවන් දියුණු කරනවා නම් අන්න යාට ස්ථීරව මේ භවයේ තුලම ඒ අවබෝධය ළඟා කරගන්නට පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනච සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලංවර. මේ ලෝකයේ තියෙන විවිධ තනතුරු රජකම් ජනාධිපතිකම් එහෙම නැත්නම් ඒ වගේ උසස් දේශපාලන තියෙන අධිකාරිය තැන් ව්‍යාපාර ශාස්ත්‍රයේ තියෙන තනතුරු මේ හැම දෙයකටමත් වඩා පින්වතුනි අඩුම තරමේ මේ ජීවිතය තුළ සෝතාපන්න භාවයට පත් වෙන්න කියන. සෝතාපන්න භාවයට පත් වෙන කෙනාට භව 7කින් ස්ථීරව මෙයාට නිර්වාණ අවබෝධය ළඟා කරගන්න පුළුවන් වෙනවා.
එතකොට ඒ කෙනාට එහෙම සෝතාපන්න භාවයට පත් වෙන්නත් බැයි නම් සද්ධාව, සීලය, සුතය, ඡාගය, ප්‍රඥාව කියන ශේක ප්‍රතිපදාව හරි මේ භවයේ තුල දියුණු කරගන්න කියනවා. ඒක ඊටමත් වැදගත් වෙනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති එවං ලෝකෝ පවත්තති කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි මේ කරන දේවල් වලට අනුව තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. මේ කර්මය නිසා අපිට විපාක ලැබෙනවමයි. නිර්වාණ අවබෝධයේ තෙක්ම අනිවාර්ය විපාක ලැබෙනවා ස්ථීර වශයෙන්ම. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒ වගේම ඒ කර්මය නිසා තමයි පුනර්භවය ඇති වෙන්නේ. මොකද මේ කරන දේවල් නිසා තමයි උපාදානය ඇති වෙන්නේ. අවිද්‍යාව තණ්හාව නිසා. ඒ නිසා තමයි අපි නැවත භවයකට යන්නේ. පටිච්ච සමුපාද දේශනාවේ පැහැදිලි කරන්නේත් ඒක අවිද්‍යාව පත්‍ය සංඛාර. නේද? අවිද්‍යාව ආදී අකුසල මුල් නිසා අපි කය වචනය මුල් කරගෙන සංස්කාරයන් ගොඩනගනවා. කුසල් අකුසල් පින්පව්. අපි සමහර විට පින් කරනකොට කුසල් අකුසල් පින්පව් වලට අනුව තමයි නැවත අපි භවයට යන්නේ. හැබැයි අපි කුසලයේම පුරුදු කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී විදර්ශනාව අපේ හිත තුළ ඇති කරගෙන හැම මොහොතකම හිත ලෝභ දේශ මෝහ ආදී වලින් අයින් වෙලා අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මුල් එක්ක ඇති වෙන කුසල ප්‍රතිපදාවන් අපේ මනස තුළ ගොඩනැගේවා කියලා විදර්ශනා ඥාණයෙන් ජීවත් වෙනවා නම් එයාට පුළුවන් අඩුම තරමේ සෝතාපන්න භාවයට හරිපත් වෙන්න. සෝතාපන්න භාවයටපත් වෙන්න බැයි නම් ශේක ප්‍රතිපදාව තුළ එයාට ජීවත් වෙන්න පුළුවන්. ශේක ප්‍රතිපදාව හරි එයා පුරුදු කරනවා. ඒ කියන්නේ සද්ධා සීල සුත ඡාග ප්‍රඥා කියන ඒ කියන්නේ සුගතිගාමි වෙන්න මාර්ගයට හරිපත් වෙනවා නම් එයා මරණින් පස්සේ කවදාකවත් දුකටපත් වෙන්නේ නැහැ කියන. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ වගේ දේවල් හිතලා මේ ධර්මයේ තේරුම් ගන්න කියන. ඊළඟට දැන් බලන්න කයින් වෙන අඩුපාඩුකම් හිත අපරිසුදු වෙනකොට වචනය අපරිසුදු වෙනවා. ඒතකොට හිත තුළ අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨිත් එක්ක වචනය එය සම්මප්පලාපා පිසුනා වාචා මුසාවාදා පරුසා වාචා ඇති වෙනවා වගේම කයින් මොකද්ද ප්‍රාණඝාත වෙනවා. අදත්තා දානේ. කාමේ වරදව හැසිරීම. හොරකම ඇති වෙනවා. සත්ව ඝාතනාදී දේවල් වලට හිත යනවා. ඒතකොට මේ අර කාමයේ කැමැති දේවල් පස්සේ අනවශ්‍ය හඹායන් වලට අපේ මනස යොමු වෙනවා. ඒතකොට මේ දේවල් එක්ක අපි දස අකුසලෙම වඩන්න පටන් ගන්නවා. යම්බිසි කෙනෙක් මේ දස අකුසල් වඩනවා ඒකට කියනවා කලු කර්ම ගොඩනගනවා කියලා. ඒක මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. හැබැයි දස කුසල් වඩනවා බුදුන් වහන්සේ දේශනා කරන අත්ති බික්කවේ කම්මං අත්ති බික්කවේ කම්මං සුක්ඛ විපාකං. යම්බිසි කෙනෙක් දස කුසල් වඩනවා නම් වචන හිතින් ඒ වගේම වචනයෙන් ක්‍රියාවෙන් මේ මෛත්‍රී සහගත ආදී ප්‍රතිපත්තියන් පූර්ණේ කරන දස කුසල් පුරුදු කරනවා නම් අන්න ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දස සුදු කර්ම කරන කෙනෙක් කියලා. එයා ස්ථීර වශයෙන්ම එයාට බොහෝ දුරට මේ විදර්ශනා ඥාන අවබෝධයත් එක්ක මේ භවයේ තුලම එයාට ඒ අවබෝධය ළඟා මේ නිර්වාණ අවබෝධය ළඟා කරගන්න පුළුවන් වෙනවා කියනවා. ඒ වගේම තව අපි ජීවත් වෙන සමාජය තුළ බුදුන් වහන්සේ දේශනා කරන මේ පින්පව් කුසල් අකුසල් දෙකම මිශ්‍රව කරන අය කියලා. ඒකට කියනවා අත්ති බික්කවේ කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං කියලා. එන මේ බුදුන් වහන්සේ මෙතන මේ විපාකවලට කර්මයට මෙතන මේ කලු මේ කර්ම හැටියට තමයි මේ සූත්‍ර දේශනා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පඨම කම්ම ဒုတိ ය කම්ම සූත්‍ර දේශනා කරන්නේ. කියන්නේ මේ කලු කියලා කියන්නේ අකුසල් වලට පාපයන් වලට. දැන් මෙතන කියන දැන් අපි සමහර අය ජීවත් වෙනකොට පින්පව් කුසල අකුසල් දෙකම එකට සිද්ධ කරනවා. ඒ අයට ඒක විපාක ලැබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අපි ගෙදර හදන සුරතල්ලු ඉන්නවනේ. ඒ සුරතලා අපි කියමු ගෙදර ඉන්න පූස් පැටියෙක් වෙන සතෙක් අල්ලනකොට ඒ පූසට දඬුවම් කරනවා ද්වේෂ සහගතව සමහර විට. අපි දන්නේම නැතුව ද්වේෂයක් හටගෙන දඬුවම් කරනවා. ඒ මොකද අර අනිත් සතාට තියෙන ආදරේට. හැබැයි මේ සතාට තියෙන ආදරේට මේ සතාට දඬුවම් කරනවා නම් හානියක් වෙනවා නම් එතන මොකද්ද වෙන්නේ? ඒ කුසල අකුසල් දෙකම සිද්ධ වෙනවා. ඒතර ඒ වගේ දෙයක් කරනකොට දෙදෙනාටම කරදරයක් නොවන විදියට අපිට පුළුවන් නම් ඒ දේවල් සිද්ධ කරන්න එතන මේ කළු සුදු කියන අකුසල පැත්ත සිද්ධ වෙන්නේ නැහැ. කළු සුදු කියන කුසල අකුසල දෙකම නොවි අර සුක්ඛං සුක්ඛ කම්මං සුදු කර්ම ඒ කියන්නේ කුසල කර්ම පුණ්‍ය කර්මයක් වෙන විදිහට අපිට ඒ දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි අවසාන කර්මයේ අත්ති බික්කවේ කම්මං අකන්නං අසුක්ඛ විපාකං. තව සමහර කර්ම තියෙනවා පින්නතුනි මේ
කළුත් නැති සුදුත් නැති සුදුත් නැති කර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ කළුත් නැති සුදුත් නැති කර්ම කියලා කියන්නේ අපි කරන හැම දෙයක්ම මේ භවයට හේතු වෙන්නේ නැති කර්ම හැටියට තමයි මෙතන පැහැදෙන්නේ. ඒ කියන්නේ මේ කුසල කර්මයක්. තමන් හැම පින්කමක්ම සිද්ධ කරනකොට ලෝභය, ద్వේෂය, මෝහය මුල් නොවි තමන්ගේ හිත පිරිසුදු කරගෙන දස කුසලයට හිත යොමු වෙලා ඇලෙන ගැටෙන මුලාවෙන් තොරව අවිද්‍යා ව්‍යාපාදාදී ඒ අකුසල මුල් වලින් තොරව විදර්ශනා ඥානෙ ත්‍රිලක්ෂණ පාදක කොටගෙන හැමදේම අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට දැකලා කරන ක්‍රියාවන් වලට මෙතන කියනවා කළුත් නැති සුදුත් නැති ක්‍රියාවන් කියලා පින්කම් කියලා. ඒවා තුලින් පින්නතුනි අපිට උපාදානෙ වෙන්නේ. උපාදානෙ ඇති නොවනකොට අපේ කර්මයන් සිද්ධ වෙන්නේ. ඒතර කර්මය කියන නිසා තමයි කර්මය අපි කරන දේවල් වචනයෙන් ක්‍රියාවෙන් මනසින් කරන දේවල් අවිද්‍යා තණ්හාව. එහෙම නැත්නම් පරමාර්ථ සත්‍ය නොදගෙන ඒ දේවල් සිද්ධ කරන නිසා තමයි උපාදානය ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි මෙන්න මේ කාරණා තේරුම් අරගෙන මේ භවය තුලම ඔබගේ අවබෝධය ළඟා කරගන්න දුර්ලභංච manussත්තං කියලා කියන්නේ මනුස්ස ජීවිතයක් ලැබෙන්නෙම බොහෝ කුසල ධර්මයන් සිද්ධ කරගත්ත නිසා. ඒ කුසල ධර්මයන් මේ ඉන්ද්‍රියන් කියන ආයතන වලින් විවිධ අකුසල චෛතසිකයන් නිසා වැහිලා තියෙන. පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකෙහි උපක්ලේශේ උපක්ලිටං කියන විදිහට අපේ මේ හිත අපරිසුදු වෙලා තියෙන හිත පිරිසුදු කරගන්න අපි කටයුතු කරගන්න. එතකොට අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පින්නතුනි මේ කර්මය පිළිබඳව ඔබ හිතන්න. මේ කර්මයේ තියෙන බුදුන් වහන්සේ කාලේ ඔය විමානවත්තු, പ്രേතවත්තු වල කර්මය ditta ධම්ම වේදිය, උපපජ්ජ වේදනීය, අපරාපරිය අහෝසි කම්ම හැටියට ඒවා විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඔබට නිර්වාණ අවබෝධය ළඟා කරගන්න සහ මේ ජීවිතය අවබෝධයෙන් ගත කරන්න හේතු වෙන විදිහට මේ පඨම කම්ම සූත්‍රයේ, ဒုတိ ය කම්ම සූත්‍රයට අනුව මේ උතුම් වූ සදහම් දේශනාව ඔබට පැහැදිලි කර දෙන්නට යෙදුණා. ඉතින් ඒ නිසා මේ මොහොතේ දැන් සදහම් දේශනාවේ දායකත්ව උසුන් ලබන පින්නතුන් පිළිබඳව ඒ නම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට අරමුණු කරගන්නවා. හැම දිනාම ඒ සඳහා සූදානම් වෙන්න හැම දිනාම සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්වයේ පිළිබඳව සිහිපත් කරන්නට. අප්‍රේල් 8 හෙවත් අද දින ජන්මදිනයේ දෙන කොළඹ පහ පදිංචි වෛද්‍ය චමත් ප්‍රනාන්දු පුතුණුවන්ට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් අනාගතයකට සහ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාද කිරීමටත් පරලෝ සැපත් දෙපාර්ශ්වයේ දෙමව්පියන් ඇතුළු සිළු ඥාතිහිත මිත්‍රාදීන්ට සහ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමටත් කොරෝනා රෝගිය දුරු වීමට සෙත් ශාන්තිය ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ කොළඹ පහ විජේ කුමාරතුංග මාවත අංක 185 පදිංචි රුවන් ප්‍රනාන්දු සහ ගීතා ප්‍රනාන්දු යුවල විසින්. තම ආදරණීය W.A. රිචඩ් පෙරේරා සීයා පරලෝ සැපත් වේ 2022 අප්‍රේල් 7 හෙවත් ඊයේ දිනට වසර 29ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීමටත් ලක්වැසි ලොවැසි සිළු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් පවුලේ සැමටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා. කොළඹ 10 මාලිගාවත්ත පාර අංක 59 නිවසේ පදිංචි එච්.එම්. අශානී දිල්රුක්ෂිකා සිල්වා මිනිපිරිය. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශිකයන්න් වහන්සේට ආරාධනය. දැන් කල්පනා කරගන්න පින්නතුන් ඉහත අද දින දායකත්වයේ උසුන් ලබන පින්නතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුන සියලුම ඥාති හිතයිසින් සෑම දෙනාටමත් මේ දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුන ඔබ නමින් මිය පරලෝ ගොස් සිටින සියලු දෙනාටමත් මේ පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භවගාමී ජීවිතයන් සුවපත් වේ උතුම් වූ නිවනින්ම සැනසේවා කියලා යට පින්දීමක් වශයෙන් කවුරු සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම ඒ ජන්මදිනයේ සමරන ඒ පුතුණුවන්ට ඒ වගේම ඒ දායකත්වයේ උසුල් ලබන පින්නතුන් හැම දෙනාටමත් පවුල්වල දුවා දුරන් ඇතුළු හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ සියලුම ආශිර්වාදයන් කුසල ශක්තියින් හේතු වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. කායික මානසික සුවතාවයන් ඇති වේවා. සිතුම් පැතුම් ප්‍රාර්ථනා ව්‍යාපාර කටයුතු රැකී රස්සා ගොවිතැන්පත් ආදී වෙළඳාම් කටයුතු ආදී හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන විදර්ශනාවට යොමු වෙච්ච මනසක් හදාගෙන මෙලොව ජීවිතය තව තවත් අර්ථවත් කරගන්නටත් බෞද්ධයන් හැටියට ප්‍රාර්ථනා කරන උතුම් වූ අවබෝධයෙන්ම සැනසෙන්න මේ භවයේ තුලම උතුම් වූ අවබෝධයෙන් සැනසෙන්න ඔබ අප හැම දිනාටම මේ සදහම් දේශනාව කුසල ශක්තියක්ම වේවා කියලා අවසාන වශයෙන් සාදු කියලා හැම දිනාම ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුයේ නුගේගොඩ ගංගොඩවිල සුනිත්‍රා මහාදේවී තේරවාද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී දර්ශනපති පූජනීය පුස්සැල්ලයායේ චන්දිම ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්ම දේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ලබාගත හැකි. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබත් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ජාතික ගුවන්විදුලි ස්වදේශීය සේවයෙන් සෑම දිනකම පෙරවරු 8ට සහ රාත්‍රී 8ට ප්‍රචාරය වන මෙම ධර්ම දේශනා මාලාව දැන් ඔබට ස්වදේශීය සේවයේ YouTube නාලිකාවෙනුත් ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබට තෙරුවන් සරණයි.